හරි අපි බලමු 2019 සංකීර්ණ සංඛ්‍යා ගැටලුව පරණ සිලබස් එකට අදාළව කොහොමද කරන්න කියලා මෙතනින් ඉස්සරහට. දැන් ගානේ මෙන්න කියනවා B කොටසට අදාළව Z1 Z2 කියන සංකීර්ණ සංඛ්‍යාවල ෆෝමියුලා එක අංක කියනවා. රියල් පාර්ට් එක Z හැමතිස්සෙම කුඩා හෝ සමාන විශාලත්වයේ Z කියලා පෙන්වන්න කියලා. ෆෝමියුලා දෙක කියනවා. Z2 කියන නිශ්චුන්‍ය සංකීර්ණ සංඛ්‍යාව නම් ශූන්‍ය නොවන ඊට Z1 බෙදීම Z2 විශාලත්වය සමානයි Z1 විශාලත්වය බෙදීම Z2 කියලා පෙන්වන්න කියලා. අංක අපි මේකෙන් පටන් ගමු. දැන් සංකීර්ණ සංඛ්‍යාවක් වුණාම පස්සේ සංකීර්ණ සංඛ්‍යාවක් හිතන්න පුළුවන් පොදුවේ ආකාර දෙකක් වෙනවා. එකක් අපි කියමු Z කියලා සංකීර්ණ සංඛ්‍යාව. Z x ධන iy කියලා. මෙහෙම හිතුවොත් මේ x කියන්නේ y කියන්නේ තාත්වික සංඛ්‍යාව. කොහොම හිතන්න පුළුවන් ආකාරය. අනිත් ආකාරය දැන් මේ ආකාරයට ශුන්‍ය සංකීර්ණ සංඛ්‍යාවක් ලියන්න පුළුවන්. x ශුන්‍ය y ශුන්‍ය. z කියන එක වැරදි හරිය ශුන්‍ය නොවේ නම් විශාලත්වයක් තියෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මාපාංක විස්තර ක්‍රමය. z සංකීර්ණ සංඛ්‍යාව විශාලත්වය r සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය argz θ කියන හරි සංකීර්ණ සංඛ්‍යාව විස්තරය θ කියන එක θ ගේ මූලික පරාසය θ ඍණ 5 වලට වැඩි කුඩා අවසාන ධන 5. අප තමයි මූලික තීර පරාසය. ඒතර එහෙම ගත්තන් පස්සේ නිශ්චිත සංකීර්ණ සංඛ්‍යාව z ලියන්න පුළුවන් z සමාන r cos θ ධන i sin θ. ඒතර මාපාංග විස්තර ක්‍රමයට z හෝ z1 හෝ z2 හිතන්න පුළුවන් නිශ්චිතයට. නොයසනම් පොදු ආකාරයේ මේක z හිතන්න පුළුවන්. ඒතර කොයි z type එකද? මේක අපි කියමු කාර්ටීසිය ආකාරය. මේක අපි කියමු මාපාංග විස්තර ක්‍රම. මාපාංග විස්තර ක්‍රම පාවිච්චි කරලා කාර්ටීසිය ආකාරය පාවිච්චි කරලා. නිකන් මම කියන්නේ මේක සාධනය කරන්න කියන ප්‍රශ්නයක් තමයි. නමුත් මේ අවස්ථාවට අදාළ නැහැ නිසෙත් බිඳුව සංකීර්ණ සංඛ්‍යාව. දන්නේ නැහැ. ඒ නිසා මේක ඔප්පු කරන එකට උණයි ඉසෙඩ් මේ ආකාරයකට හිතන එක. එහෙම තමයි මාර්ගයෙන් කරගන්නේ. එහෙනම් ඉසෙඩ් හිතුවොත් ළමයා x ධන iy විට තමයි එක සාධනය කරන්න යන්නේ. මෙයා එතකොට r is කියන්නේ x තමයි. x කිසියම් තාත්වික සංඛ්‍යාවක්. z විශාලත්වය. අපි දන්නවා මෙම සංකීර්ණ සංඛ්‍යාව විශාලත්වය වෙන්නේ තාත්වික පාර්ට් එකේ වර්ග ධන අතාත්වික පාර්ට් එකේ වර්ග එකතු වර්ගමූලය. අනිවාර්යෙන් කවදාකවත් z විශාලත්වය ඍණ වෙන්න බෑ. මේ z විශාලත්වය තුල ඉන්නවා y වර්ග x වර්ග දෙක. යම් මේක මෙයා බිඳුවක් කියලා උපකල්පනය කරොත් මෙයා අතුරුදහන් කරොත් මෙන්න මේ ප්‍රතිඵලය x වර්ග විතරක් කියන ප්‍රතිඵලය මේ ප්‍රතිඵලය සහ මේක සමාන වෙන්න පුළුවන් y බිඳුව නම් නොයසේ නම් මෙයා කුඩයි මෙයා කුඩයි සමාන බිඳුව උනත් y නම් පොදු අදහස z විශාලත්වය කුඩා හෝ සමානයි කියලා ගන්න පුළුවන් x වර්ගයේ වර්ගමූලයට. ඒක අනිත් පැත්ත ලියුවොත් x වර්ගයේ වර්ගමූලයට වඩා හැමතිස්සෙම වැඩි හෝ සමානයි කියලා ගන්න පුළුවන් z විශාලත්වය. x වර්ගයේ වර්ගයේ වර්ගමූලය x ධන සංඛ්‍යාව නම් x ම තමයි. ඍණ සංඛ්‍යාව නම් ඍණ x. එහෙනම් අපිට ලියන්න පුළුවන් වර්ගයේ වර්ගමූලය ධන සංඛ්‍යාවක් හෝ ශුන්‍ය වෙන්න ඕනේ ඍණ වෙන්න බැරි නිසා පොදුවේ මේකේ වර්ගමූලය මාපාංක x. z size. මාපාංක x කියන අගය x අගය සමාන x ධන වුණොත් හෝ බිඳු වුණොත් x ඍණ වුණොත් අනිවාර්යයෙන් මෙයාට වැඩි. එන අදහස මාපාංග x නේ x පිළිට ගත්තොත් x ට වඩා වැඩි හෝ සමාන වෙන්න පුළුවන් මාපාංග x ධන වුණොත් හෝ බිඳු වුණොත් දෙන්න සමානයි. ඍණ වුණොත් මෙයා ධන මෙයා ඍණ සංඛ්‍යාව. ඔහොම z size. අතරම x කියන්නේ කවුද? නිකන් බලුවොත් x කියන්නේ තාත්වික පාර්ට් එක z. දැන් ලියන්න පුළුවන් මෙතනට රියල් පාර්ට් එක z ගේ අනිවාර්යෙන් හැමතිස්සෙම වැඩි හෝ සමාන වෙන්න ඕනේ. මෙයා රියල් පාර්ට් එක වැඩි හෝ අඩු හෝ සමාන වෙන්න ඕනේ. z විශාලත්වයට. ඔන්න සාධනය. හරි. ඒ අවස්ථාව හරි. හරි ඊළඟ අවස්ථාවේ සාධනය තියෙන්නේ z2 නිශ්චය නොවනට මේක සත්‍ය කියලා පෙන්වන්න. හැබැයි z2 නිශ්චය නොවනට z1 බිඳුව වෙන්නත් පුළුවන් නිසා. ශූන්‍ය සංකීර්ණ සංඛ්‍යාවක් වෙන්න පුළුවන් නිසා. ළමයෙකුට මේ ටයිප් එක පාවිච්චි කරලා මේක සාධනය කරන එක ගැටුණා. z2 ගන්නවා මේ ආකාරයෙන් බිඳුව නොවේ කියලා z1 ගන්න මේ ආකාරයෙන්. අරන් සුළු කරලා normal ගන්නවා. ළමයෙක් මේකෙන් පෙන්වන්න ගියොත් ඉසෙත් එකම් පොඩ්ඩක් ගමු. මම මේක හක් කරනවා. එක හරි. දැන් ළමයා ඉසෙත්
1 සංකීර්ණ සංඛ්‍යාව හිතනවා x1 ධන iy1. z2 සංකීර්ණ සංඛ්‍යාව හිතනවා x2 ධන iy2 කියලා. මෙතන x1 x2 y1 y2 කියන ඔක්කොම තාත්වික සංඛ්‍යා කියලා සඳහන් කළ යුතුයි. ITR නැත්තම් වැරදි. එහෙම හිතලා සහ මේ z2 අසමාන බිඳුව. z2 අසමාන බිඳුව කියන්නේ x2 සහ y2 දෙකම එකපාර බිඳුව වෙන්නේ නැහැ. කියලා හිතලා ළමයි සාධනය කරන් යන්න පුළුවන්. ඒතර කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර එයා කොහොමද ප්‍රවේශ ගන්නෙ? z1 size එක හොයනවා. z2 size එක හොයනවා. z1 බෙදීම z2 සංකීර්ණ සංඛ්‍යාව හොයලා පසුව ඒකේ size එක හොයනවා. ඕක තමයි මාර්ගය. z1 බෙදීම z2 සංකීර්ණ සංඛ්‍යාව හොයලා ඒකේ විශාලත්වය පස්සේ වෙනවා. මෙම විශාලත්වය සහ මෙම අනුපාතය සමානයි කියලා පෙන්වනවා වැඩි ඉවරයි. ඒකයි ආයතන. අංකෙක z1 size එක. පැහැදිලිව තන බොහොම සරලව ගන්න පුළුවන්. x1 වර්ග ධන y1 වර්ග එකතු වර්ගමූලය. ඒක හරි. බොහොම සරලයි. එලෙසම z2 size එක. z2 විශාලත්වය කියන්නේ x2 වර්ග ධන y2 වර්ග වර්ගමූලය. බොහොම සරලයි. ඒකත් හරි. ප්‍රශ්නේ තියෙන අනුපාතය හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා. අනුපාතය. මම ගන්න මෙතනට. z1 බෙදීම z2 කියන්නේ x1 ධන iy1 බෙදීම x2 ධන iy2. මේක විශාලත්වය එකපාර ගන්න බෑ. හේතුව කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක් හිටියොත් a ධන ib ආකාරයට a තාත්වික සංඛ්‍යාවක් b තාත්වික සංඛ්‍යාවක් වුණොත් තමයි ඒකේ විශාලත්වය අපිට ලියන්න පුළුවන්. a හි වර්ග ධන b හි වර්ගේ වර්ගමූලය කියලා අපිට ප්‍රකාශ දෙන්නේ සංකීර්ණ සංඛ්‍යාව z a ධන ib ආකාරයට හිටියොත් a b තාත්වික සංඛ්‍යාව. නමුත් z1 බෙදීම z2 නිශ්චින්නයට මෙහෙම ලිව්වන් පස්සේ මෙතන නැත a ධන ib ආකාරය. එහෙනම් මෙයා සාදාගත යුතුයි a ධන ib ආකාරයට මේ අනුපාතයක් වශයෙන් තියෙන සංකීර්ණ සංඛ්‍යාව. කොහොමද ඒක කරන්නේ? බාධක තියෙන ප්‍රධාන මෙතන. එතන තියෙන සංකීර්ණ සංඛ්‍යාවක් ඒ සංකීර්ණ සංඛ්‍යාව නැති කරගන්න තරම් හරි. ඒක නැති කරගන්න මේ සංකීර්ණ සංඛ්‍යාව ප්‍රතිපද සංකීර්ණ සංඛ්‍යාවෙන් හරයත් ලයත් වැඩි කරනවා. x2 ධන iy2 ගේ ප්‍රතිපද සංකීර්ණ සංඛ්‍යාව x2 ඍණ iy2 මෙහෙත් වෙනවා x2 ඍණ iy2 මෙතන x1 ධන iy1 දැන් සරල කරමු. මෙතනම ගන්න ඉඩ පරිමහා ගන්න x2 වර්ග සුළු වුණත් අපි දන්නවා ඉන්නේ මේක සුළුලා ධන y2 වර්ග. නැතොත් z2 සංකීර්ණ සංඛ්‍යාවේ විශාලත්වයේ වර්ගෙ මේ ඉන්නේ. උඩ සුළු වුණත් කෙටියෙන් මම ගන්නවා x2 x1 මේ දෙක සුළුලා ඍණ iy1 ධන iy1 ඍණ i1 සුළුලා iy2 සුළුලා ධන y1 y2 ඔන්න තාත්වික පාර්ට් ටික. ඊට අතාත්වික පාර්ට් ටික යනවා x1 සහ මේක x1 ඍණ iy එතකොට x1 y2 ඍණ i y1 x2 ධන i පිටතට આવොත් යාර ලැබෙන්නේ අපි කමන්න y1 x2 ඍණ y2 x1 කියලා තමයි සංකීර්ණ සංඛ්‍යාව ලැබෙන්නේ. z1 බෙදීම z2. හරි. දැන් z1 බෙදීම z2 සංකීර්ණ සංඛ්‍යාව හදාගත්තොත් a ධන ib ආකාරයට ඔයගොල්ලෝ තේරුම් එක ලියන්න පුළුවන් පහසුවෙන් x1 x2 ධන y1 y2 බෙදීම x2 වර්ග ධන y2 වර්ග ඔන්න a වගේ ඉන්නේ කෙනා. ඒක තමයි a වශයෙන් ක්‍රියා කරන්නේ. ධන i ඉන්නවා i වාරයක් y1 x2 ඍණ y2 x1 බෙදීම x2 වර්ග ධන y2 වර්ග ඔන්න b වශයෙන් ක්‍රියා කරන එක. දැන් හරි. දැන් මේක විශාලත්වය z1 අනිසා z1 බෙදීම z2 විශාලත්වය. කියන්නේ මේව සංඛ්‍යා වර්ග ධන මේව සංඛ්‍යා වර්ග එකතු වර්ගමූලය. ඒතර x1 x2 y1 y2 x2 වර්ග y2 වර්ග එහි වර්ගමය ධන y1 x2 ඍණ y2 x1 x2 වර්ග y2 වර්ග වර්ගයෙහි වර්ගමූල එකතු කරලා දැන් ඔක සුළු කරගත්තා නම් වැඩේ ඉවරයි. right අපි සුළු කරමු. මම පොඩ්ඩක් මේක උඩට ගන්නවා.
පොදුවේ මේ පදේ ඔක්කොම එළියට ගන්න පුළුවන්. පොදු නිසා වර්ගයේ වර්ගමූලය මම මෙහෙම එළියට ගන්නවා. මේක රෙන් සංඛ්‍යාවක් නෙවෙයි. x1 x2 තාත්තික y2 තාත්තික. මේක ශුන්‍ය නෙවෙයි z2 ශුන්‍ය නොවන නිසා සංකීර්ණ සංඛ්‍යාවක් මේක ශුන්‍ය නෙවෙයි. අතුල ඍණක් නෙවෙයි. ඒ නිසා ඒ කියන්නේ මේ ඉන්නේ අතර මෙන්න මේකේ වර්ගය එළියට ආන් පස්සේ වර්ගමූලයෙන් මාපාංකයක් එන්නේ නැහැ මේ සංඛ්‍යාව ඍණ නොවන නිසා. ධනම නිසා බිඳු වෙන්නේ නැහැ z2 සයිස් බිඳුව නොවන නිසා. වරහන වර්ගමූලය ඇතුළේ ඉන්නේ මෙයාගේ වර්ගය. ධන මෙයාගේ වර්ගය. මෙයාගේ වර්ගය සරල එකයි. x1 x2 y1 y2 වර්ග ධන y1 x2 ඍණ y2 x1 වර්ග. ආමෙන්. දැන් මේක සරල කරොත් මම ඇතුළෙම x2 වර්ග ධන y2 වර්ග මේ පදේ වර්ගය ධන මේ පදේ වර්ගය පද දෙකකින් තෙමෙන් දෙකුණ x1 වර්ග x2 වර්ග ධන දෙකක් x1 x2 y1 y2 එහෙම නෙන්නේ x1 x2 y1 y2 අවසන් වශයෙන් y1 වර්ග ධන y2 වර්ග තව වෙනවා මේකේ වර්ගය පොඩ ඊට මැද නිසා මම මෙහෙන් දාලා ලියනවා ධන මේ හැරෙන් ලියනවා y1 වර්ග x2 වර්ග ඍණ x1 x2 y1 y2 එහෙම නේද එන්නේ x1 x2 y1 y2 ඍණ ධන y2 වර්ග x1 වර්ග තමයි වර්ගමූල ඇතුළේ තියෙන කට්ටිය මෙන්න මෙයාට මෙයා අතුරු දහම් බොහොම සරලව ඔයගොල්ලෝ තේරෙයි එහෙමත් අතුරු දහම් වෙලා මම තා පොඩ්ඩක් උඩට ගන්නවා તો ඇතුළේ ඉතුරු වෙන්නේ එකයට x2 වර්ග ධන y2 වර්ග මෙයා x1 වර්ග x2 වර්ග y1 මෙතන ගුණ කිරීම වලට මම දීලා තියෙන්නේ y2 වර්ග ධන y1 වර්ග x2 වර්ග ධන y2 වර්ග x1 වර්ග මෙන්න කවුද මෙතන x1 වර්ග මෙතන x1 වර්ගයට ගත්තොත් ඉතුරුන අපිට x1 වර්ග x2 වර්ග ධන y2 වර්ග කියලා. මෙතන y1 වර්ග මෙතන y1 වර්ගයට ගත්තොත් ඉතුරුන අපිට y1 වර්ග x2 වර්ග ධන y2 වර්ග කියලා වර්ගමූලය තුල එළියම යනවා. පැහැදිලි? හරි ඒක තා චුට්ටක් සරල කරගත්තොත් පොඩ්ඩක් ලියාගත්ත විස්තර කිරීම පහසුතාවක මෙන්න එහෙම ගන්න පුළුවන් නේද? මෙයයි පොදුවේ එළියට ගත්තොත් මේ ස්ථානේ ඉතුරු වෙන්නේ x1 වර්ග ධන y1 වර්ග. මෙයා මොකද මම මෙහෙට ගත්තා ඉතුරු වෙන x1 වර්ග ධන y1 වර්ග. දැන් හැදෙන්නේ මෙහෙම. පැහැදිලි? right දැන් මම යන මුලට. එන්න වැඩි. එහෙනම් දැන් z1 z2 මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යා මේක වෙනස් කළ ස්වරූපේ අපි හොයාගත්තා මේක විශාලත්වය z1 යට z2 විශාලත්වය මේක කියලා. ඒක තවදුරටත් සරල වෙනවා කියලා ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. කොහොම සරල වෙන්නේ? මේ සංඛ්‍යාවේ වර්ගය මේ සංඛ්‍යාව තමයි මේ ඉන්නේ. හැබැයි වර්ගමූලයක් තුල එන සරලමත් එන්නේ. අතොත් මේක ඇතුළේ දැම්මොත් එකක් මේකට මේක අහුසිලා අපිට යනවා ඔහොම නැවතත් මේක අපිට ලියන්න පුළුවන් වර්ගමූලය කැලේ දෙකට කඩලා ඉහළට වෙනම වර්ගමූලය හරයට වෙනම වර්ගමූලය z1 බෙදීම z2 විශාලත්වය දැන් ලියන්න බෑද z1 බෙදීම z2 සංකීර්ණ සංඛ්‍යා විශාලත්වය මේ ඉන්නේ z1 විශාලත්වය මේ ඉන්නේ z2 විශාලත්වය අතර අනුපාතයකට තා පාසුවෙන් ලැබුණා. චුට්ටක් සුළු කිරලක් තියෙනවා. මහ දෙයක් නෙවෙයි බොහෝම ප්‍රාථමික සුළු කිරලක්. හරි එතකොට එහෙනම් z1 z2 සංකීර්ණ සංඛ්‍යා දෙකම මෙන්න මේ ටයිප් එකේ කියලා අරගෙන z2 බිඳුව නොනොයිට දෙකේ අතර අනුපාත විශාලත්වය දෙකේ විශාලත්වය අතර අනුපාතයට සමානයි කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් වුණා.
හරි එතකොට ඕගොල්ලන්ට තේරෙන්නේ නැති සාධනය ගලා ගියේ කොහොමද? Z1 සහ Z2 මේ ආකාරයෙන් අරගත්තන් පස්සේ ඔය Z2 විතරක් ශුන්‍ය නොවුනහම ඇති Z1 බිඳුව වුණත් නැතත් චෙක් කරන්න ඕනේ. හේතුව Z1 බිඳුව වෙන එක මේක තුල නිරූපණය වෙන්න පුළුවන්. Z1 X1 සහ Y1 දෙකම බිඳුව වෙලා. ඕගොල්ලන්ට තේරෙනවද? හැබැයි ওই සාධනය මෙයා ගියොත් මාපාංග විස්තර ක්‍රමෙන් ලියන්න. බලමු මොකද වෙන්නේ කියලා බලමු ඊළඟට. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ Z2 නිශ්චුන්න සංකීර්ණ සංඛ්‍යාව. ඔව් ලක්ෂණය. Z2 ලියන්න පුළුවන් ගානට මාපාංග විස්තර කරනවා. නමුත් Z1 ශුන්‍ය වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. අන්න ඒක නිසා එයා වෙනම අමතරව පොඩ්ඩක් පෙන්වන්න ඕනේ Z1 ශුන්‍ය වෙන විට කතන්දරේ. එක ක්‍රමයකට ප්‍රෝග්‍රෑම් එක බලමු දෙවෙනි ක්‍රමයකට ප්‍රෝග්‍රෑම් එක කොහොමද කියලා. Z2 සංකීර්ණ සංඛ්‍යාව ගන්නවා R2 cos theta cos theta ධන I sin theta කියලා. හරි මේක R2 කියන්නේ ධන තාත්වික සංඛ්‍යාව R+ වල theta කියලා කියන්නේ ARG Z2 තමයි theta කියලා ගත්තම ලේසියට. ඒ වගේම ගන්නවා Z1 ගන්නවා R1 cos alpha ධන I sin alpha කියලා. මේකේ R1 කියන ධන සංඛ්‍යාව අතොත් Z1 විශාලත්වය alpha කියන්නේ ARG Z1. හරි නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. Z2 විශාලත්වය R2 Z1 විශාලත්වය R1 අපි දන්නවා ඒක ගන්න පුළුවන් ටක් ගාලා. හැබැයි මෙතන Z2 අනිවාර්යෙන් නිශ්චුන්න සංකීර්ණ සංඛ්‍යාව Z1 අනිවාර්යෙන් නිශ්චුන්න සංකීර්ණ සංඛ්‍යාවක්. හරි අපි එහෙම ගමු. එතන නිශ්චුන්න සංකීර්ණ සංඛ්‍යාවට තමයි මේක ඔප්පු කරන්නේ. හරිද? දැන් දෙකම නිශ්චුන්න වුණොත් අපි ඔප්පු කරන මේක. ඊට පස්සේ වෙනම Z1 බිඳුව වුණොත් කියලා වෙනම කියන්න ඕන. පැහැදිලිව තේරෙනවා? දැන් පොඩක් ඉන්නකො. දැන් ඔව්. Z1 Z1 සංකීර්ණ සංඛ්‍යාව බිඳුවොත් මේක බිඳුවයි. මේක බිඳුව නෙවෙයි. බිඳුව බෙදීම කිසියම් සංඛ්‍යාවක් බිඳුව තමයි මේ පැත්තෙන් එන්නේ. අනිත් පැත්තෙන් Z1 බෙදීම Z2 කියන සංකීර්ණ සංඛ්‍යා දෙක ගත්තොත් විශාලත්ව නෙවෙයි. ශුන්‍ය සංකීර්ණ සංඛ්‍යා කිසියම් සංකීර්ණ සංඛ්‍යාවෙන් බෙදුවොත් ලැබෙන්නේ ශුන්‍ය සංකීර්ණ සංඛ්‍යාව. මේ Z1 බිඳුව වුණොත් මෙතන ඉන්නේ ශුන්‍ය සංකීර්ණ සංඛ්‍යාව. ශුන්‍ය සංකීර්ණ සංඛ්‍යා විශාලත්වයත් ශුන්‍යම තමයි. එහෙනම් මේ පැත්තෙන් ලැබෙන්නේ ශුන්‍ය විශාලත්වයක් සහිත සංකීර්ණ සංඛ්‍යාව. අර පැත්තෙන් ලැබෙන්නේ ශුන්‍ය විශාලත්වයක් සහිත සංකීර්ණ සංඛ්‍යාව. ආ දෙක සමානයි. ඔයගොල්ලෝ තේරෙන්න ඕන මම කියපු කතාව. Z1 Z2 නිශ්චුන්නට මේක ඔප්පු කරනවා. ඊට පස්සේ නැවත අමුතුවෙන් කියනවා Z1 බිඳුව වුණොත් මෙතන ඉන්න බිඳුව මෙතන ධන සංඛ්‍යාව බිඳුව බෙදීම ධන සංඛ්‍යාව බිඳුව වෙනවා කියලා කියනවා. බිඳුව සංකීර්ණ සංඛ්‍යාව බෙදීම කිසියම් නිශ්චුන්න සංකීර්ණ සංඛ්‍යාවකින් ලැබෙන්නේ ශුන්‍ය සංකීර්ණ සංඛ්‍යාව. පසුව ඒකේ විශාලත්වයත් බිඳුව වෙයි. ඒ නිසා දෙපැත්තෙන් බිඳුව ගයි Z1 බිඳුව ඊටද Z1 බිඳුව නොවන විටද හැබැයි අවස්ථා දෙකේදීම Z2 බිඳුව නොවන විටද මෙම් ප්‍රකාශනය බලමු කියලා කියන්නේ අමතර පොඩ්ඩක් නටන්න. එච්චරයි. බලමු මේ ගාන සාකච්ඡාවක් වශයෙන් පාවිච්චි කරන නිසා මම දෙවෙනි ක්‍රමයටත් කරනවා. හරි මොනවා කරනවද ඉස්සර Z1 බෙදීම Z2 අනුපාත සහිත සංකීර්ණ සංඛ්‍යාව හොයා ගන්න ඕනේ. Z1 R cos alpha ධන I sin alpha Z2 R2 cos theta ධන I sin theta. මේ සංකීර්ණ සංඛ්‍යාව විශාලත්වය හොයන්න නම් පෙර වගේම තමයි. ඉතින් මේ ආකාරයකට තියෙන්න ඕනේ. නමුත් මේ ආකාරයට මේ අනුපාතය නැත. මෙයා තාත්වික. ඒ දන්න පැත්තකට ගත්තා. මේ සංකීර්ණ සංඛ්‍යා ප්‍රතිපදයෙන් හරයත් ලවයත් වැඩි කරනවා. cos theta then I sin theta. cos theta ඍණ I sin theta. cos theta ඍණ I sin theta. මෙහෙනවා cos alpha then I sin alpha. දැන් සරල කරොත් හරයත් ලවයත්. R1 බෙදීම R2. cos වර්ග sin මේක සෙට්ට ධන sin වර්ග එන්නේ. දන්නවා ඒක ඍණයි ධනයි ඍණයි සෙට්ටලා ධන 1යි. cos alpha cos theta I sin alpha ඍණයි sin alpha sin theta. ධන I සංගුණක වාරය ඊට පස්සේ එනවා cos අපි ගමු sin cos sin alpha cos theta ඍණ cos alpha sin theta.
දැන් එනවා R1 බෙදීම R2 අනුපාතය. මේක එකයි. sin වර්ග ධන cos වර්ග ඕන කෝණයකට. cos theta ධන sin cos theta cos alpha cos theta ධන sin alpha sin theta කියන්නේ cos alpha ඍණ theta. ධන i වල sin alpha cos theta ඍණ cos alpha sin theta කියන්නේ sin alpha ඍණ theta. මෙන්න බෙදීමෙන් ආව සංකීර්ණ තාත්වික Z1 බෙදීම Z2. අතර ඉස්සෙල්ලට සුළු කිරීම පහසුවක් තියෙනවා. ඇත්ත කතාවෙම. ඒ නිසා දැන් පහසුවෙන් ගන්න පුළුවන් Z1 බෙදීම Z2. විශාලත්වය කියන්නේ සම්පූර්ණ මම මෙතන ලියන්න මෙම සංකීර්ණ සංඛ්‍යා විශාලත්වය කියන්නේ මේකේ විශාලත්වය සම්පූර්ණ මේ පැත්තේ විශාලත්වය. මේක තාත්වික සංඛ්‍යාව. එයා එළියට එනවා. තාත්වික ධන සංඛ්‍යාව. නිකම්ම නෙවෙයි හොඳ. තාත්වික ධන. උතර මොකුත් නැහැ. ඇතුළත ඉතුරුනේ මේක cos alpha ඍණ theta තනයි sin alpha ඍණ theta මෙම සංකීර්ණ සංඛ්‍යා විශාලත්වය එකයි. ඇයි ඒ cos වර්ගය alpha ඍණ theta ධන sin වර්ගය alpha ඍණ theta වර්ග කළ එකතු කරොත් එකයි. මේක එකයි. හරි අපි දන්නවා. එහෙනම් අපිට ලැබෙන ඉතා පහසුවෙන් මොකද්ද Z1 බෙදීම Z2 අනුපාතය R1 යට R2 අනුපාතය වැඩි කිරීම 1 කියලා ඔන්න හොලද. හරි. දැන් මොකෝ වෙලා තියෙන්නේ? Z1 බෙදීම Z2 අනුපාතය R1 කියන්නේ Z1 size එක. R2 කියන්නේ Z2 size එක. අන්න මේ ප්‍රකාශනයේ සත්‍යයක ලැබුණා. හැබැයි Z1 උත් බිඳුව නොවේ Z2 උත් බිඳුව නොවන විට. දැක්කද? දැන් ඊළඟ මොකද කියන්නේ? ඉස්සෙල්ලා වගේ කියන Z1 බිඳුව නම් තාම ඉන්නේ මේකේ එක්ස් එකද? දැන් කියන්නේ Z1 සමාන බිඳුව නම් Z1 size බිඳුව වේ. එම නිසා Z1 size බෙදීම Z2 size බිඳුව වේ. කිව්වා. ආයි Z1 බිඳුව මේක තාම තියෙනවා. Z1 බෙදීම Z2. මෙම අවස්ථාවේ තාම Z2 නිසින් නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. මේක තියෙන අවස්ථාවට. Z1 බිඳුව නම් Z1 size බිඳුවේ මෙම අනුපාතිත බිඳුවේ හේතු මේක බිඳුවයි මේක බිඳුව නොවේ. Z1 බෙදීම Z2 සමාන බිඳුව සංකීර්ණ සංඛ්‍යාවයි. එම නිසා Z1 බෙදීම Z2 විශාලත්වය සමාන බිඳුව තාත්වික සංඛ්‍යාව. මේ බිඳුව කියන්නේ සංකීර්ණ සංඛ්‍යාව. මේ බිඳුව අයිති සංකීර්ණ සංඛ්‍යාව. මේ බිඳුව සංකීර්ණ සංඛ්‍යාව. මේ බිඳුව තාත්වික සංඛ්‍යාව. හොඳයි. Z1 බෙදීම Z2 විශාලත්වය බිඳුවයි. Z1 බිඳුව නම් Z1 size බෙදීම Z2 විශාලත්වය බිඳුවයි. Z1 බිඳුව නම් එම නිසා Z1 සමාන බිඳුව විතරද සංකීර්ණ සංඛ්‍යාව විතරද Z1 බෙදීම Z2 විශාලත්වය සමාන Z1 විශාලත්වය බෙදීම Z2 විශාලත්වය වේ. දැක දෙවෙනි ක්‍රමයේදී අර සුළු කිරීම පොඩ්ඩක් පහසුයි. පොඩ්ඩක් අමතරව අපිට අදහස ප්‍රකාශ කරලා තියෙනවා. රයිට් එහෙනම් සාධන දෙකම හරි. හරි එහෙනම් ඒ කොටස් දෙක හරි. දැන් ඒ කොටස් දෙක භාවිතයෙන් තා පොඩි වැඩ තුනක් කරනවා. වම් ඒකට යන් ඊළඟට මම එකක් කරනවා. ටිකක් මෙහෙම. දැන් කියමු මෙහෙම. අපි දැන් මේකට ඔප්පු කරන් තිනවා මේකයි සත්‍යයි කියලා. හැබැයි මේකේ සෙට් එක සමාන බිඳුවට මේක ඕනේ සෙට් එකකට. අපිට කියනවා එකතුව සංකීර්ණ සංඛ්‍යා දෙකේ නිශ්චුන්‍ය සංකීර්ණ සංඛ්‍යාව නම් රියල් පාර්ට් එක මෙන්න මේ අනුපාතය. කුඩා හොසන මේ අනුපාතය බව පෙන්වන්නේ කියලා. නා අපි හිතමු නේ. Z කියන සංකීර්ණ සංඛ්‍යාව අතන නිරූපණය කරනවා කියලා හිතමු Z1 බෙදීම Z1 තනි Z2 වලින්. ප්‍රශ්නයක් නැහැ මේක අර දැක්කනවා. හේතුව මෙයා නිශ්චුන්‍ය නිසා. දැන් මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව ගිහිල්ලා මේකට දැම්මොත්. මොකද මේක සත්‍යය නෝනලාක. මේක ගිහිල්ලා මේකට දැම්මොත් මොකක්ද වෙන්නේ? රියල් පාර්ට් එක Z1 බෙදීම Z1 ධන Z2ට වඩා වැඩි හෝ සමාන Z1 බෙදීම Z1 ධන Z2 සම්පූර්ණ විශාලත්වය කියලා. දැන් බලුවොත් මේකත් එක්කලා මේක මැච් කරොත් මේකට හරේ සංකීර්ණ සංඛ්‍යා බිඳුව නෙවෙයි හරේ බිඳුව නෙවෙයි උඩ මොකක් හිටියත් ප්‍රශ්නයක් නැහැ. අනුපාතයේ විශාලත්වය කිව්වත් එකයි. ඔව් වැරදි කියලා තියෙනවා. අනුපාත විශාලත්වය කිව්වත් එකයි. දෙක අතර විශාලත්වය අතර අනුපාතය කිව්වත් එකයි. මෙහෙම එන්න හොඳේ. මම පොඩ්ඩක් පටලවා. එහෙනම් මේක රෝම ඉලක්කම් එක. රෝම ඉලක්කම් දෙක. මෙතනට එදුවොත් රෝම ඉලක්කම් දෙක අපිට ලියන්න පුළුවන් Z1 අනුපාතය Z1 බෙදීම Z1 ධන Z2 අනුපාතයේ විශාලත්වයට වඩා ඒකට සමානයි. මෙන්න මේක.
ඉතා පාසුවෙන් ලැබුණා. ඔය අහන්නේ මෙන්න මේක. හරි ඒක පොඩ්ඩක් බලුවහම ටක් ගාලා තේරෙන්නේ කොහොමද දාගන්නේ කියලා. පැහැදිලි? ඊට පස්සේ තව කතන්දරයක් කියනවා. බලමු මේක. දැන් Z1 ධන Z2 අසමාන බිඳුව සඳහා අපිට මේක තියෙනවනේ. අපිට මෙහෙම ගන්න බැයිද මීට අනුරූපව? මේ Z1 වෙනකොට Z2 දැම්මොත් මොකෝ? අපි ගත්තොත් Z1 Z2 බිඳුව වෙනවා. මේ විදිහටම අපි Z හිතුවොත් Z2 බෙදීම Z1 ධන Z2 කියලා හිතුවොත්. බැයිද නැවත ගන්න මෙහෙම එකක්. රියල් පාර්ට් එක Z2 බෙදීම Z1 ධන Z2ට වඩා වැඩි Z2 බෙදීම Z1 ධන Z2 සම්පූර්ණ විශාලත්වයට වඩා කියලා ගන්න පුළුවන් නේ. නැවත මෙතනට දැම්මොත් රෝම ඉලක්කම් දෙකෙන් මේක කරනවා මෙහෙම. ඔයගොල්ලන්ට තේරෙනවා මම කියපේ. එතකොට මේකේ මේක වෙනස් වෙන්නේ නැහැ. මේ Z1ට දැම්මොත් ඕන සංකීර්ණ සංඛ්‍යාව කෙසේ දෙයක් මේක සිද්ධාන්තයක්. හරය බිඳුව නෙවෙයි උඩ ලවයේ මොකක්ද වුණත් කමක් නැහැ. මෙම අනුපාතයේ තාත්විකයට වඩා සංකීර්ණ සංඛ්‍යා අනුපාතය තාත්විකයට වඩා ඒ කියන්නේ මේ අනුපාතය හොයලා ඒ දන IB ආකාර ලිව්වන් පස්සේ එන තාත්වික පාට වල වැඩිලු මේක විශාලත්වය බෙදී මේක විශාලත්වය. එකම සාධකයේ මෙයා නිශ්චින්න වෙන්න ඕනේ. නැත්නම් මේකට අනුරූපව මෙහෙම ලියන්න පුළුවන් නේ. නිශ්චුන්නේයි. Z2 බෙදීම මේක අනුපාතෙහි තාත්වික පාටේ විශාලත්වයට වඩා මෙම විශාලත්ව අතර අනුපාතය කුඩා වේ කියලා ගන්න පුළුවන්. පැහැදිලි? නිකම්ම කිව්වේ. එහෙම ගන්න පුළුවන් අපිට අවශ්‍යලා ඕනලා. අමතරව. රයිට් එකක් තියෙනවා අමතරව අපි. දැන් මෙහෙම ලිව්වොත් මම රියල් පාර්ට් එක Z1 ධන Z2 බෙදීම Z1 ධන Z2 කියලා ලිව්වොත් Z1 Z2 නිශ්චුන්න විට මේක උත්තරේ මොකෝ? හරය ලැබෙයි සමානයි. නිශ්චුන්න සංඛ්‍යා දෙක. සුරල උත්තරේනේ 1 කියලා තමයි. මේක අපිට කඩලා ලියන්න බැහැ නේද? රියල් පාර්ට් එක Z1 බෙදීම Z1 ධන Z2 ධන Z2 බෙදීම Z1 ධන Z2 කියලා ඔහම කඩලා ලියුවට ප්‍රශ්නයක් තියෙනවද? කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් කඩලා ලියලා නැවත මේ දෙයක් කරනවා. අපිට කඩන්න පුළුවන් එන් පහසු. අයියේ චුට්ට මම මේගොල්ලේ උඩට ගත්තොත් නැකුණ මෙහෙට ගමු. අපි දැන් මෙහෙම එකක් තියෙනවා. සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගත්තොත් කොහොම හිටියත් ප්‍රශ්නයක් නැහැ. Z3 කියන්නේ මොකක් හරි x3 ධන iy3 x3 y3 තාත්වික. Z4 කියන්නේ x4 ධන iy4 x4 y4 තාත්වික. රියල් පාර්ට් එක Z3 ධන Z4 කියන්නේ කවුද? මේ සංකීර්ණ සංඛ්‍යා දෙක එකතු කරමු. අපි පොතම Z3 කියන්නේ මෙහෙම Z4 කියන්නේ මෙහෙම. Z3 ධන Z4 කියන්නේ කවුද? x3 ධන x4 ධන i වාරය y3 ධන y4 කාටත් එක තේරෙනවා. හරි. දැන් මම මේ පැත්තේ රියල් පාර්ට් එක සලකනවා මේ පැත්තේ රියල් පාර්ට් එක සලකනවා. එතකොට ඒ කියන්නේ RE Z3 ධන Z4 කියන්නේ අර පැත්තේ x3 ධන y3. එහෙමනේ. x3 ධන x4 මම සංකීර්ණ සංඛ්‍යා දෙක එකතු කරලා මෙහෙම ලියාගත්තා. නැතොත් ඊට පස්සේ මට ඊට පස්සේ මේක රියල් පාර්ට් එක කියන ටක් ගාලා මේක කියලා කියනවා. මේ ඉන්නේ කවුද? රියල් පාර්ට් එක Z3. මේ ඉන්නේ කවුද? රියල් පාර්ට් එක Z4. එහෙනම් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? රියල් පාර්ට් එක Z3 ධන Z4 සමාන රියල් පාර්ට් එක Z3 හි ධන වෙනම රියල් පාර්ට් එක Z4. ඔයගොල්ලන්ට ඕන පරිමිත ප්‍රමාණයකට ඔක පාවිච්චි කරන්න පුළුවන්. ඕන පරිමිත ප්‍රමාණයක එකතුවක තාත්වික පාර්ට් එකකුවත් එක වෙනම තාත්වික පාර්ට් එකතු වුණත් එකයි. ඕක තමයි පාවිච්චි සංකල්පයෙන් මෙතනදී. එහෙනම් මේක කඩලා ලියන්න පුළුවන් නිර්භයව. රියල් පාර්ට් එක Z1 බෙදීම Z1 ධන Z2 ධන රියල් පාර්ට් එක Z2 බෙදීම Z1 ධන Z2 සමාන එකයි. ඕක නේද අහන්නේ? ඒක නිකන් ගන්න තියෙනවා. හරිද? ඒකත් ආවා. රයිට්. අවසන් වශයෙන් තව එකක් අහනවා. හරියන් අපි අවසන් කොටසට දැන් මෙතනට ආවා. මේකලේ පොඩක් අහක් කරනවා. වෙන කතන්දරේ. අවශ්‍ය තොරතුරු ටික මම දාගත්තා. දැන් මේක අපි ඔප්පුවර ගත්තා. මේකත් ගන්න පුළුවන් කියලා මම කිව්වා. නමුත් ඒකත් ඕන වෙනවා. ඒකයි මම ඕන කමින් ගත්තේ. හරිද?
හැබැයි Z1 Z2 අසමාන බිඳුවට තමයි මෙයත් වළංගු. ඒ වගේම Z1 Z2 අසමාන බිඳුවට මේකත් අපි ඔප්පු කරලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ ඕනම Z1 Z2 සඳහා මෙන්න මේක සත්‍යයි කියලා මේක සත්‍යව පෙන්වන්නේ කියලා. පැහැදිලි? ඒක කොහොමද මෙතනට පාර කපා ගන්න කියන එක තමයි ප්‍රශ්නේ. හැබැයි ඕන Z1 Z2. ඕන Z1 Z2 අමතක. ඉස්සෙල් Z1 Z2 එකතුව අසමානයි ශුන්‍ය සංකීර්ණ සංඛ්‍යාවට මේක හරිය කියලා පෙන්නනවා. බලමු ඊට පස්සේ මොකෝ වෙන්නේ කියලා. දැන් මේක අපි පුරාත කොයිලාගෙත් හරිය. මෙන්න මේ කොටස ගන්න ප්ලග් කරන්න පුළුවන් ඉර්වයල. ඊට වඩා වැඩි එක්කනේ. කවුද මෙයා? මෙයාට ප්ලග් කරොත් Z1 size බෙදීම Z1 දන Z2 size එක කියන එකත්. මෙයාට ප්ලග් කරොත් මෙයා Z2 බෙදීම Z1 දන Z2 size කියන එකත් මම අහන ප්‍රශ්න උත්තරයි. මෙයයි මේ එකතු ගන්නට එකයි හරිද? මෙයාට වඩා චුට්ටක් හර වැඩි චුට්ටක් හරි මෙයාට වඩා චුට්ටක් හරි මෙයා වැඩි හෝ සමානයි. සමාන හෝ වැඩි. මෙයාටත් වඩා මෙයාටත් වඩා මෙයා චුට්ටක් හෝ වැඩි හෝ සමානයි. මෙයාට වැඩි එක්කෙනෙක් වැඩි හෝ සමානක් කියන මෙතන. මෙයාට වැඩි හෝ සමානක් කියන මෙහෙම මම දැම්මා. ඒ දෙන්න එකතු කරොත් කලින් දෙන්න එකතු කරන එකයි. එහෙනම් දැන් මේ දෙන්න එකතු කරොත් ලැබෙන ආගය එක වෙන්න පුළුවන්. එකට වඩා අඩු වෙන්න බෑ. හැබැයි වැඩි හෝ සමාන වෙන්න පුළුවන්. ඔන්න කතන්දරේ පයින් තමයි. මෙයා නිශ්චින්න ධන සංඛ්‍යා. ඔබ එකතු බිඳුව නොවන නිසා වැඩි කරොත් ඒකෙන් දෙපැත්තම අපිට ලැබෙන එක පාසෙන් Z1 ධන Z2 විශාලත්වයට කුඩා හෝ සමානයි Z1 ධන Z2 විශාලත්වය. කොහොම? මේක නොපිට ගැහුව ගාම අපිට එනවා Z1 ධන Z2 විශාලත්වයට වැඩි හෝ සමාන අනිවාර්යෙන් Z1 ධන Z2. තමයි පුතෝ දෙක එකතු නිශ්චින්න නොවන විට. වැඩි හරි. එහෙනම් අපි කියමු මේකේ මුල් අදින් දැන් ප්‍රශ්නේ ඕන එකතු බිඳුනොත් මොකෝ වෙන්නේ කියලා. Z1 ධන Z2 සමාන බිඳුව නම් පැහැදිලිවම අපිට තේරෙනවා Z1 ධන Z2 size එකක් බිඳුවයි කතන්දරයක් නැහැ. හරියටම. ඉතින් එතකොට දැන් මට චෙක් කරගන්න ඕනේ මෙන්න මේක. මේක හරියද කියලා ප්‍රශ්නේ. ඕක හරියද කියලා Z1 Z2 එකතු බිඳුවනවා. එකතු බිඳුව වෙච්ච ගමන් මේක යාල බිඳුවයි කියලා පේනවා. ඕන බබෙකුට. ඉතින් මේ පැත්ත බිඳුව නම් අර පැත්තේ Z1 size එක බිඳුව හෝ ධන අනිවාර්යයි. Z2 size එක බිඳුව හෝ ධන. බිඳුව හෝ ධන සංඛ්‍යා දෙක එකතු කරායින් පස්සේ ලැබෙන්නේ බිඳුව හෝ ධන. අර පැත්තේ ඉතින් කොහොමද බිඳුව? එහෙනම් ප්‍රතිඵලය මේක අනිවාර්යෙන් තියෙනවා. එතකොට Z1 Z2 එකතු බිඳුව උනත් මේක වළංගුයි කියලා අපිට වෙනම කියා ගන්න පුළුවන්. Z1 Z2 බිඳුව නොවුනොත් මේක වළංගුයි කියලා වෙනම කියා ගන්න පුළුවන්. දෙක බද්ධ කරන් පස්සේ අපිට එනවා ඕන Z1 Z2 දෙකක් සඳහා සංකීර්ණ සංඛ්‍යා Z1 එකතු Z2 එකතුවට වඩා වැඩි හෝ සමාන අනිවාර්යෙන් Z1 ධන Z2 විශාලත්වයට. ඒ සාධනය ලස්සනට ගෙනලා තිනවා. ඒක වන්නම ගියොත් සම්පූර්ණ සාධනය කරවලා අපිට ඉවර කරන්න පුළුවන්. එතකොට නම් ඔය කරේ අපි B කොටස අවසානයේ. ඊට පස්සේ අපි C කොටසට පොඩක් මේක ලියහක් කරනවා. හරි බලමු C කොටස මම පොඩ්ඩක් ලියාගත්තා කලින් කොලයකට පාසුතක මෙන්න C කොටස. අපිට කියන මෙහෙම. ඔමෙගා කියන්නේ භාගයක් වාරයක් එකරින් මූල 3යි සංකීර්ණ සංඛ්‍යාව. ඊට පස්සේ අපිට කියනවා එක ධන ඔමෙගා කියන සංකීර්ණ සංඛ්‍යාව r වාරයක් cos θ ධන i sin θ කියලා ලියන්නලු. හැබැයි r ධන සංඛ්‍යාව θ ඍණ 90 ධන 90 අතර. ඊට පස්සේ කියනවා සූසු පරිදි මුවාර ක්‍රමය පාවිච්චි කරලා එක ධන ඔමෙගාගේ 10 වෙනි බලය ධන එක ධන ඔමෙගා භාගයේ 10 වෙනි බලය ය කියන සංකීර්ණ සංඛ්‍යා දෙක එකතුව තාත්වික 243 බව පෙන්වන්න කියලා. ඉස්සෙල්ලාම බලමු මේකෙන් කොහොමද මේක ගන්න කියලා. මේක එක ධන ඔමෙගා කොහොමද මේ ආකාරයෙන් ලියන්නේ කියලා. ඒතර එක ධන ඔමෙගා කියන්නේ එක එකමයි ඔමෙගා කියන්නේ මේක සුළුනොත් වෙනවා භාගයේ වාරයක් එක භාගය භාගයේ වාරයක් වෙන මුල 3 වෙන මූල 2යි මේක සරලනොත් වෙන 3/2 ඍණ මූල 3/2යි. ඒතර එක ධන ඔමෙගා මාපාංග විස්තර ක්‍රමයට පෙරලන්න ඕනේ අපි. ඒක තමයි අහන්නේ අතර. එතකොට මේ සංඛ්‍යා වර්ග තමයි මේ සංඛ්‍යා වර්ගයේ එකතුවේ වර්ගමූලය 3/2 වර්ගය 9/4යි 3 මූල 3/2 වර්ගය 3/4යි එකතු කරොත් වෙනවා 12/4යි. ඒ කියන්නේ 3යි. එහෙනම් සම්පූර්ණ වර්ගමූලය කියන්නේ මූල 3යි. එතකොට
මූල තුනක් ඉදිරියෙන් ලියලා ඔන්න අපි සකස් කරගත්තා මාපාංග විස්තර ක්‍රමයට ලියන අවශ්‍ය මූලික ක්‍රමයට. මෙව සංඛ්‍යා වර්ග දාන මෙව සංඛ්‍යාවේ වර්ගය. තාත්වික පාඨ සහ තාත්වික පාඨ වල වර්ග වල එකතුව හි වර්ග මූලය ඉදිරියට ගත්තා. එම ප්‍රමාණයෙන් බෙදුවා තාත්වික සහ තාත්වික ස්ථාන දෙක. බෙදුවෙන් පස්සේ අපිට එනවා මූල 3. මේක සරලා ඔක්කොම අපිට එනවා මූල 3ක්. බෙදීම 2ක් කියලා. මෙතන සරල වෙන වෙන භාගයක් කියලා. හයි. දැන් විස්තරය තෝරන්න ඕනේ. හැබැයි 90 90 අතර පැහැදිලිව තේරෙන ඕකට මේක ලියන්න පුළුවන්. මූල 3යි cos මුලින් cos ඍණ phi යට 6 ධන i sin ඍණ phi යට 6 කියලා ලිව්වනම් 1.9 හරිය නේද? එහෙනම් r කියන ධන සංඛ්‍යාවක් මූල 3ක් කියලා වෙනවා. θ කියන්නේ ඍණ 90 ධන අතර නතු ඍණ phi යට 6. ඔන්න ලිව්වා මේ ආකාරයට. එතකොට r ගේ මූල 3යි θ ගේ ඍණ phi යට 6. right එක හරි. ඊට බලමු අපි ඊළඟ වැඩේ. දැන් අහන්නේ මේකනේ 1.9 සහ 1.9 භාගේ 10. බලමු. දැන් පැහැදිලි කරන 1.9 දැන් හොයාගත්ත කවුද කියලා. 1.9 කියන එක අපි හොයාගත්ත මාපාංග විස්තර ක්‍රමය. r මූල 3යි θ ඍණ phi යට 6 කියන්නේ. 1.9 බාත් බෑද අපිට හොයාගන්න ඕන. 1.9 කියන්නේ මූල 3යි cos ඍණ phi යට 6 ධනයි sin ඍණ phi යට 6 ඇත්ත. එන 1.9 බා කියන්නේ කවුද? 1.9 කියන සංකීර්ණ සංඛ්‍යාව බා කිව්වත් එකයි. එයානේ මෙයා මූල 3 cos ඍණ phi යට 6 ධන i sin ඍණ phi යට 6 කියන එකේ බායක කිව්වත් හරි. ඒ සම්පූර්ණ එකේ බායක වුවහම පස්සේ මේක මූල 3ක් ගුණ වීමක් වෙනවා. අතත් මූල 3ේ බායක ගුණ වීම මේ සම්පූර්ණ එක බායක කියන්නේ තාත්වික මේකේ බායක ගුණ කිරීම මේකේ බායක. cos sin වල බායක cos ඍණ phi යට 6 ධන i sin ඍණ phi යට 6 කියන එකේ බායක. මූල 3 බායක මූල 3මයි. තාත්වික සංඛ්‍යා නිසා ඒත් 1.9 පොඩ්ඩයිමකෝ. ඒ වගේ 1.9 ගේ බායක කියන්නේ කොහොමද? 1.9 ගේ බායක අපිට ලියන්න පුළුවන් 1 බා ධන ඔමෙගා බා. 1 බා කියන්නේ එකමයි. ඔමෙගා බා කියන්නේ ඔමෙගා දැක්කද? එතකොට 1.9 සම්පූර්ණ බායක ලියන්න පුළුවන් 1 ඔමෙගා බා කියන්නේ. නිකන් දැන් 1 අපි කවුද කියලා දන්නවා? එහම 1.9 බා කියන එක නිකන් මේ පොඩ්ඩක් බලන්න. බලමු. ඒක සම්බන්ධ කරේ මෙන්න මේකේ බායක ගත දෙපැත්තම. බායක මෙයාගේ බායක මෙහෙම ලියන්න පුළුවන්. මෙයාගේ බායක දැනට මෙහෙම ලියන්න පුළුවන්. එතකොට මූල 3 බායක මූල 3ම තාත්වික නිසා මෙයාගේ බායක එන්නේ cos ඍණ phi යට 6 ඍණ i sin ඍණ phi යට 6. බැයිද මේක මෙහෙම ලියන්න? මූල 3 cos ඍණ phi යට කිව්වත් එකයි cos phi යට 6 කිව්වත් එකයි. මේරින ඇතුළට දාලා එතකොට මෙතන දානවා මෙතන දානවා. ධන i sin phi යට 6. 1.9 බා. ඔන්න ආවා එක. මේක මේක දෙක කියලා ගන්නවා. يعني මෙහෙම කරගත්තේ 1.9 ලස්සන දන්නවා මූල 3ක් ඍණ cos phi යට ධන ඍණ phi sin phi යට 6. දැන් දන්නවා 1.9 බා එකත්. මූල 3 cos phi යට 6 ධන sin phi යට 6. දෙක නිකන් ගතියක් තියෙනවා. සෙට් වෙනවා ඒක එහෙම කරගත්තේ. එතකොට ළමයෙකුට 1.9 හොයාගත්තා නේද? කෙලින් මේක 10 වෙනි බලය ගන්නවා. ඊට පස්සේ 1.9 භාගය 10 වෙනි බලය ගන්න එපා. එහෙනම් එයාට නිකන් කරන්න පුළුවන් නම් මෙහෙම. 1 දන්නවා ඔමෙගා භාගය කරා. ඊට පස්සේ වෙනම යා මොකුත් මේක දැක්ක يعني 1.9 භාගය නිකන් මෙහෙම අදා ගන්න පුළුවන් මේක අනුසාරයෙන් කියලා නොදැක්කොත්. එයා මොකද කරන්නේ? 1 ධන ඔමෙගා බා නිකන් හොයන ඉස්සලා වගේ. ඉස්සලා මුලින් කරේ අපි කො. එන්න මේ 1.9 ගන්නේ මේ හොයන්ගි 1.9 ලියාගත්ත මාපාංක විස්තර කරමු. ඒ වගේම 1.9 බා ලිව්වා. 1.9 බා.
එතන මෙතන ගන්න ඔමෙගා නේ ඔමෙගා බා. ඔමෙගා බා ගුව මෙතන දානවා. ඔතන දානවා. එතන මෙතන දානවා. එතන මෙතන දානවා. එතන මෙතන දානවා. ඊට පස්සේ එතකොට කෝණේ තෝරන්නේ ධන 5ට 6ක් කියලා. ධන 5ට 6. එතකොට එනවා යට දැන් ආවගේ 1 ධන ඔමෙගා බා සමානයි මූල 3යි cos 5ට 6 ධන sin i sin 5ට 6 කියලා. කොහෙන් ගියත් කරගාලෙන්නේ එකම තැනට. තේරුණා මං කියන්නේ. නොදැක්කනම් ඒක. කෙසේද? දැන් බලමු. දැන් තමයි මුවාර්පමේ. මුවාර්පමේ කියන්නේ මොකද්ද? කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක් තිබුණොත් අපි ලියමු r cos theta ධන i sin theta කියන සංකීර්ණ සංඛ්‍යාව r ධන සංඛ්‍යාවක් theta මොකක් හරි විස්තරයක්. මේක n බලයක් අපිට ලියන්න පුළුවන් r වල n බලය cos n theta ධන sin n theta. ඕක තමයි මුවාර්පමේ. n theta මෙන්න මේක දාගත්තා නම් හරි. එක ප්‍රකාශනේ 10 බලය වහන්න, දෙක ප්‍රකාශනේ 10 බලය වහන්න. එකෙන් ගත්තොත් 1 ධන ඔමෙගාගේ 10 බලය මුවාර්පමේ දැම්මොත්. ඒ කියන්නේ මූල 3යි cos ඍණ 5යට 6 ධන i sin ඍණ 5යට 6 කියන එක 10 බලය. එතකොට මුවාර්පමේ අනුව මූල 3ේ 10 බලය දෙලින්ම. එහෙම නෙන්නේ. මූල 3ේ 10 බලය වාර cos ඍණ 10 5යට 6 ධන i sin ඍණ 10 5යට 6. r වාර cos ධන i sin theta n වල. ඒ කියන්නේ ධන ඔමෙගාගේ 10 බලය කියන්නේ එක ධන ඔමෙගා කියන්නේ මේක නිසා එක ධන ඔමෙගා 10 බලය කිව්වත් එකයි මේක 10 බලය කිව්වත් එකයි. ඒතර මේකේ 10 බලය කියන්නේ මේ වගේ මුවාර්පමේ එක ලියන්න පුළුවන් මේ වගේ. ඕන්න ලිව්වා. r මුළු 3යි මුළු 3ේ 10 බලය. n 10 නිසා. θ n 10 නිසා θ මෙන් 10 ගුණයක්. හැබැයි θ ඍණ 5යට 6 මෙතන ඍණ 10 5යට 6 ඍණ 5යට 6 ඍණ 10 5යට 6. පොඩ්ඩක් මේක සරල කරගත්තොත්. එතකොට 1 ධන ඔමෙගාගේ 10 බලය සරල කරොත් මූල 3ේ 10 කියන්නේ 3ේ 5 කියන්නේ 243. cos 10 5යට 6 කියන්නේ cos 10 5යට 6 කියන්නේ සරලම ඉන්නේ ඍණ 5යි 5යට 3 ඍණ 5යි 5යට 3 ගවත් එකයි cos ධන 5යි 5යට 3 ගවත් එකයි cos 5යි 5යට 3 කියන්නේ cos 2යි 5 ඍණ 5යට 3 ඒ කියන්නේ cos 5යට 3 ඒ කියන්නේ භාගය. sin ඍණ 10යි 5යට 6 ගවත් එකයි sin ඍණ 5යි 5යට 3 ගවත් එකයි sin ඍණ 5යි 5යට 3 කියන්නේ ඍණ sin දැන් ලිව්වොත් 5යි 5යට 3. මේක සරලවත් මේ ඉන්නේ ඍණ sin 2යි 5 ඍණ 5යට 3. මේ ඉන්නේ sin ඍණ 60. සම්පූර්ණ sin ඍණ 60 sin ඍණ 60 කියන්නේ sin ධන 60 ඒ කියන්නේ sin ධන 60 කියන්නේ මූල 3ට 2ක් i. මම ගන්න තුන්වෙනි ප්‍රකාශනය. හරි. එතකොට දෙක ප්‍රකාශනයෙන් ගත්තොත් ඊට පස්සේ 1 ධන ඔමෙගා භාගේ 10 බලයකවත් එකයි මූල 3යි cos 5යට 6 ධන i sin 5යට 6 කියන එකේ 10 බලයකවත් එකයි. මුවාර්පමේ මේක ලියන්න පුළුවන්. මූල 3 10 cos 10 5යට 6 ධන i sin 10 5යට 6 මූල 3 10 කදන ඔමෙගා භාගේ 10 මෙතනින් මූල 3 10 3 10 243යි cos 10 5යට 6 කියන්නේ cos 5 5යට 6 ඉස්සෙල්ලා කිව්වා අපි භාගයයි sin 10 5යට 6 ගුවත් එකයි sin 5 5යට 3 ගුවත් එකයි sin 5 5යට 3 කියන්නේ sin 2යි 5 ඍණ 5යට 3 ඒ කියන්නේ sin ඍණ 60 sin ඍණ 60 කියන්නේ ඍණ මූල 3ට 2යි i මම ගන්න 4 මෙයයි එකතු කරත් එකයි මේ දෙන්න එකතු කරත් එකයි අනුරූපව එහෙනම් මෙයයි එකතු කරාම මේ කැලලි දෙක එකතුව සමාන අනිත් පැත්තෙන් කවුද එන්නේ 243 වාරයක් භාගය තාත්වික 243 වාරයක් භාගය එකතුව කෙලෙම 243යි 243 වාරයක් මේක අතාත්වික මේක 243 වාරයක් මේක අතාත්වික හැබැයි සමාන ලකුණු ප්‍රතිවිරුද්ධයි
එකතු බිඳුව. පැහැදිලි වෙනවා. මේක දන මේක දේශය 43ක් කියලා. ගැටලුව අවසන්. ඉතින් ඔක ඔහොම නේ තව ක්‍රම තියෙනව කරන්න. හරිද? දැන් මේ කරේ එක දන ඔමෙගාට සහ එක දන ඔමෙගා බාට සංකීර්ණ සංඛ්‍යා එක දන ඔමෙගාට සහ එක දන ඔමෙගා බාට සංකීර්ණ සංඛ්‍යා දෙක ලියාගෙන එක දන ඔමෙගා බාට සංකීර්ණ සංඛ්‍යා දෙක ලියාගෙන මේකේ දහවන බලය ගත්තා. අර මෝර් ක්‍රම එකතු කරා. දෙකේම දහවන බලය නොගෙන එකක දහවන බලයක් අරන් කරන්නත් පුළුවන්. එක දන ඔමෙගාගේ දහවන බලය මේක. තුන්වෙනි ප්‍රකාශය. මම එක ගත්ත පොඩ්ඩක්. මෙන්න මෙයා. එක දන ඔමෙගාගේ දහවන බලය විතරක් ආවේ 243යි භාගයේ ධන මූල 3ට 2යි i. මේකෙම ගත්තොත් මේක එක දන ඔමෙගා දහවන මේක නම් මම හිතුවා 3 අපි ගත්ත එක. මෙන්න මේ සම්පූර්ණ සංඛ්‍යාවේ භාගය සම්පූර්ණ සංකීර්ණ සංඛ්‍යාවේ භාගය ගත්තොත් ඔහොම. ඕක කිව්වත් එකයි. එක දන ඔමෙගා සම්පූර්ණ භාගයේ 10 කිව්වත් එකයි. මේක කිව්වත් එකයි එක භාගන ඔමෙගා භාග 10 කිව්වත් එකයි එක භාගයෙන් එකමයි ඔමෙගා භාගයෙන් ඔමෙගා භාගමයි. මේක තියෙනවා අපිට කොහොමද? එක දන ඔමෙගා දහවන බලය ලියන්න පුළුවන්. එක දන ඔමෙගා භාග දහවන බලය කියලා. ඒ වගේම අපි දන්න වෙන මේකත්. එක දන ඔමෙගා දහවන බලය කියන්නේ 243 වරක් භාගයේ ධන මූල 3ට 2යි i කියලා දානවා. 3. දැන් දෙපැත්තෙන් භාගයක් ගත්තා. මේ පැත්තේ භාගයක. මේ පැත්තේ භාගයක. අපි ඉස්සෙල්ලා පුරාට හතරෙන් මෙන්න මේ භාගයක කියන්නේ ඒක දන ඔමෙගා භාගය 10 කියලා. මෙතන තාත්වික භාගයක වැඩි කිරීම මේක භාගයක. මේ එකතු භාගයක යන පුළුවන් භාගයේ භාගයක ධන මූල 3ට 2යි i ගේ භාගයක. 243 භාගයක 243ම තමයි ගුණ කිරීම. භාගයයි. මේකේ භාගයක ඍණ මූල කියන්නේ අතර මේ සංකීර්ණ සංඛ්‍යා භාගයක මුකුත් නටන්න ඕනේ නැහැ. ඍණ කෙලෙන්න මූල 3ට 2යි i. ඉස්සරහ 243 එක දන ඔමෙගා භාගයේ දහවන බලය. මේක ගන්න 5 කියලා. දැන් 3යි 5 එකතු කරොත් මොකද? එකපාරම මාර්ග පාවිච්චි කරනවා. මෙයා හදාගන්න විතර හරි. ඊට පස්සේ නිකන් සංකීර්ණ සංඛ්‍යා දැනීම පාවිච්චි කරනවා. එක දන ඔමෙගා දහවන බලය දාන. එක දන ඔමෙගා බා දහවන බලය සමානයි. 243 භාගයයි 243 භාගයයි තාත්වික 243යි. 243යි මේකයි 243යි මේකයි අහෝසිර බිඳුව. එහෙම ගන්නත් පුළුවන්. එක ක්‍රමයක් කියන්නේ තව try කරන්න පුළුවන්. මම මේ නිකන් ක්‍රම දෙකක් වෙන්නේ. කොහොම හරි කමන්නේ ප්‍රකාශන කොට ගන්න පුළුවන්. අතන මේක මේ දෙවෙනි ක්‍රමයේ කෙටි මුල් එකට වඩා එකතකින් කොහොම හරි කමන්නේ. ගැටලුව අවසන්.